भगवतो वरातो सम्मा सम्बुद्धस्से श्रद्धावंत विघ्नति धर्म सागरचाव धर्म देशनाव संबंध सैम दिनागी परमार्थ्यर्थीन मुखद्य लबागत जीवते तमंट अर्थवत् विधि तमंट यहापत सलसन विधि से परिहरणे किरीम संघहा गति देदन घटना की निकाय मी बुद्ध धर्मीय अहन्नाथुल तिबीतु अदहस तोटे ये अदहस वितरा ये बुद्ध धर्मीय करेंगे इन यहाँ मेहाँ मुकुट धरी न तोटे एक ये अदहस मत तमंगी सित पीठो आगे नमे कहनवाना एक अश्यतीन ताशिव कोटस पवा तेरुंगे न ये नियम तेनत समागी वित्त दमा गන්න පුළුවන් වෙන මේ භාවනාව කරනවා කියන්නේ ඒ නිසිතෙන්ට හිත දමා ගන්න යම්කිසි උත්සාහයක් දෙදෙනවා භාවනාවේ කියන්නේ ඒකට අද මේ කාරණා පිළිබඳව විස්තර කියන්න සුරාපාන ජාතකේ කියලා මේ ජාතක පොතේ තියෙන එක්තරා ජාතකයක් ඒ ජාතකයේ ඇතුලේ තියෙන එක්තරා විස්තරයක් ඉදිරිපත් කරන්නේ දැන් මේ සුරාපානය කියනකොටම කාටත් තේරෙනවා ඒක නිහාව මුලා කරන යම්කිසි පානයක් බව. ඒකට දැන් මේ සිද්ධිය මේ ජේතවනාරාම සංඝයා අතර සිද්ධ වෙච්ච එක. මොකද්ද? ඉතිපියාණන් වහන්සේ ජාතකාවේ වඩින ගමන් එක්තරා ගමකට ගියා. ඒ ගමකට වැඩි වෙලාවේ ඒ ගමේ අය උන්වහන්සේට දැන්වා අර ඒ කිට්ටුව තවත් තීර්ථක ආශ්‍රමයක් තිබුණා. ඒ තීර්ථක ආශ්‍රමයේ කිව්වේ තීර්ථකයෝ එතන නිරන්තරයෙන් නැවතිලා නැහැ. ඒකේ අයිතිය තියෙන්නේ තීර්ථකේ. මේ තීර්ථකයෝ කියලා කිව්වහම නොයි කාගන් අදහපු අය ඔය ගොඩට වැටේ. තීර්ථක කියන නාමයේ ඒ ඔක්කොම එකට එක්කාසු කොල්ලා ඔය ගොඩට දානවා ඔය ඔක්කොම. නමුත් ඒ නම අනිවාර්යයෙන්ම එල්ල වෙන්නේ නැත්නම් අයිති වෙන්නේ ඔය නිකණ්ඨනාථ කියන මේ මහාවීරගේ පිළිසෙට. ඒකට දැන් මේ කතාව ඒ බුදුහාමුදුරන්ට උදාහරණවා මේ මිනිස්සු දැන්නවා ඒ කොහොසිතාරාමයේ කියන ඒ ආරාමයේ මේ ආශ්‍රිතවයි මේ දෙසිද්ධ වෙන්නේ. ඒ තීර්ථකින්ගේ ආශ්‍රමයේ විශාල නපුරු සර්පෙක් ඉන්නවා. මේ චල් කරන්නේ ඒක කිසි විදිහකින් යකින් බේරෙන්න අමාරුයි. ඒක නිසා එතෙන්ට වැඩමවන්න එපා කියලා. ඒතර දැන් මේ පුංචි කාරණේ පේනවා භික්ෂුන් වහන්සේ එදා ජීවත් වෙච්ච ආකාරය. මොකද්ද උන්වහන්සේලා අහවල් තැන මගේ ස්ථානය කියලා වෙන් කරගත්ත දැනුත් එතන අපි නිතර නිරන්තර පදිංචිය පවත්වන කියන ස්ථානයකුත් වෙන් කරගෙන තිබිලා නැහැ. ඊයතන උන්වහන්සේලාට ඉන්න ඉඩකඩ පහසුකම් සියල්ලම එදා තිබුණා. ඒ පහසුකම් සියල්ල තිබුණේ කුමක් නිසාද? උන්වහන්සේලා ඒ ගියා වැඩ හිටියා පිටත්. ඒ ඕනෑම කෙනෙක් දන්නවා එතනින් කිසිවක් කෝරගන්නේ නැහැ. පවුරු ගාලා ඒ යම උපයා ගන්න හදන්නේ නැහැ. නැවතීම විතරයි. ඒකෙන් ඒ භික්ෂුන් වහන්සේ ඒ පැවැත්මෙන් මුළු ලෝකෙටම දෙනවා අර අවවාදයට වඩා අනුශාසනාවට වඩා වටිනා ආදර්ශයක්. ඒ මොකක්ද දෙන ආදර්ශය? අර කෙනෙක් ගමක ඉඳලා ගමකට ගිහිල්ලා තැනක යම් කිසි වාසස්ථානයකට ගිහිල්ලා නැවතිලා දොට්ට බහැර යන්න වගේ සංසාරයේ ඇවිදින පුජ්‍යලයාගේ ක්‍රමයේ විසි කියන එකයි උතෙන්න. ඒ මොකද්ද? යම් කිසි ලෝකයකට යමෙක් වැටෙනවා. එයා දන්නේ නැහැ මේ ලෝකෙට එන බව. ඉතින් යන්න යම් කිසි සකස් වීමක් කොහොතොල ස්ථිර වශයෙන් තිබුණෙත් නැහැ. ඒ වැටුණට පස්සේ ඒ ලෝකෙ
තීනදී හොරගෙන බදාගෙන පොරාල්ලාගෙන ඒවත් එක්ක වෙලෙන්නේ නැතුව අර ආශ්‍රමයකට ගිහිල්ලා පසුව ගාට තමන්ගේ ගමනේ තනින් පිටත් වෙන්න වගේ අර ලෝකයකට ආවම ඒ ලෝකේ පරිහරණය විතරක් කරලා ඊට පස්සේ ලෝකෙන් කිසිම දෙයක් අයිති කර ගැනීමේ චේතනාව නැතුව සිටීම සුදුසු බව පෙන්වන එක්තරා ආදර්ශයක් තමයි ඒ කාරණේ ඉලිදරව් කරන්නේ. ඒතර ඔය ආදර්ශ යටතේ අපේ බෞද්ධ ජීවිතය සාර්ථක වෙන්නේ. ඒතකොට ඒ සාර්ථකත්වයේ කියනකොටම මෙලොවදී ලැබී යුතු තරාතිරන් වල වත්පොසත්කම් ගැන තමයි අපි මේ කතා කරනකොට ඒක තමයි ලොකු දෙයක් හැටියට ගන්න. ඒක නෙමෙයි ආත්ම අයිතිවාසිකමක් වශයෙන් සැලකන්නේ. තමයි ලබපු ආත්මය තමාට කිසි රිදුමක් කැක්කමක් අමාරුවක් පීඩනයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි ආත්මලාභය. ඒක තමයි ලැබිය යුත්තේ. ඔය කියන අයිතිවාසිකම පුජ්‍යලයට විතරක් සීමා වෙච්චා. ඒක බාහිර ලෝකයට පෙනෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අර මුලාසහගත ජීවිතයක් පුජ්‍යලයා තමන් කොයිතරම් වද කරදර පීඩා විඳත් බාහිර ලෝකයට පෙනෙන්න පුළුවන්කාරකමක් එන්නමින් එයා ඒ කරන්නේ මොකක්ද කිව්වොත් ඒ බාහිර ලෝකෙන් යා ගෞරව සත්කාර සැලකිලි පුද පූජා කැදීමේ අර මිනිසුන් අතර මහා චරුකාරයක් පුළුවන්කාරයක් වශයෙන් පෙනී හිටීමේ අර දුබල හැඟීම උඩ අර මිනිස්යා මුළු ජීවිතේම අසාර කරගෙන පීඩා විඳගෙන දුක් විඳගෙන යන කෙනෙක් වෙනවා. අන්න ඒක නොලැබී යුතු දෙයක්. ඒතර දැන් මේ ආදර්ශමය ජීවිතය ගැන සිහිපත් කළේ ඒක ප්‍රයෝජනවත්. දැන් මේ අර මිනිස්සු අර විදිහට ආරාධනා මේ කාරණේ දන්නපු වෙලාවෙදි බුදුහාමුදුරුවෝ කිසිම ගණනකට ගත්තේ නැහැ. ඒවා ඇහුනේ නැතුව වගේ උන්වහන්සේ නිශ්ශබ්දව උන්වහන්සේ ඒ ගමන ගියා. ඒකට උන්වහන්සේත් එක්ක වැඩමෙව්ව එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඒ සර්පයා හරි නපුරු සතාව දමනය කළා. දමනය කළා ඒ ස්ථානයේ මේ වාසය කළා. ඒතර මේ පිළිබඳව පැහැදුනා මිනිස්සු බොහොම පුදුම සිද්ධියක්. මොකද කිසි කෙනෙක් ඇවිල්ලා එතන බේරිලා ගියේ නැහැ. අපුරු සර්පෙක් වෙන්නුවා. ඒකට මේ කාරණේ පිළිබඳව පැහැදිලා ඉතින් එක එක්කෙනා එක පුජ්‍යලික ආම්දුරුවල හම්බෙලා මේ දේවල් කතා කරනවා මේ කියන්නේ මේ මහතුරු අපංකව ආදි වශයෙන් කතා කරමින් ඊළඟට තව පොඩ්ඩක් එහාට ගියා. මොකද්ද ස්වාමීන් වහන්සේලාට ඉතින් උවමනා කරන්න යමක් තියෙනවනේ ඕනෑම එකක් අපි දෙන්න ලෑස්ති කියලා ඔන්න අර ශ්‍රද්ධාව එන්නකොට එනවා. ඇවිල්ලා කතා කරනකොට ඔය ASCII ඔය සමාජයක් පිටාම පිරිසක් පිටාම නානා තරාතිරන් වල බුද්ධිය. මේ බුද්ධිය අතරින් හොඳම මට්ටම තියෙනවා, මධ්‍යස්ථ මට්ටම තියෙනවා, හීන මට්ටම තියෙනවා, කොහෙත්ම ගණ්ඩ જાතියක් ගන්න බැරි නරකම මට්ටමකුත් තියෙනවා. ඒක කොතනද තත්ත්වයක්. ඒතකොට මේ අතරතුරේ කාන්තිර කෙනෙක් තවත් කෙනෙක් කතා කරගෙන ආර මොනවද වගේ දීම වගේක් ඉඳගෙන දීුවා. දීලා මට වෙරි වුණා. වෙරි වුණාම දැන් ඉතින් සීසන් නැහැ. ඒත් මෙයා දීශේවි ගිහිල්ලා අර වාසල් දොරකට යන්නේ වත්තට ඇතුල් වෙන තැන ගේට්ටුවා වෙන්නෝ. එතන වැටිලා කෑ ගහනවා දඟලනවා කියනවා නෝ. ඉතින් දීපු මිනිහුගේ තත්ත්වේ කවුද දන්නේ? ඒකට බුදුහාමුදුරු මේක දැකවලා. පදාන්න කොහොමද උත්සගෙන ඉන්නේ කියලා නේද? වෙන කෙනෙක් දැන් මේ අවස්ථාවේ බලනවා නම් දැන් මේ අද ඒ තත්ත්වේ එහෙම දෙයක් වුණොත් ඔය විදිහේ නෙමෙයි පිළිපැදෙන්නේ. ඒ අර දෝෂාරෝපණය කරනවා නොයෙක් බුදුහාමුදුරු එහෙම කළේ නෑ. බුදුහාමුදුරු කතා කළා උත්සගෙන ඉන්නේ. උත්සගෙන ඉන්නේ කියලා ඉතින් බිමින් ආවා. සම්පත් කරපුවාම සම්පත් කලේ බුදුහාමුදුරන්ගේ පැත්තට හිස දාලා තින් පාදක පැත්තට. උන්දා දඟලලා පාරක් බුදුහාමුදුරන්ගේ පැත්තට පාදක හැරෙනවා. يعني ඕන කමින් නෙවෙයි වීමත් කම නිසා. ඒකට බුදුහාමුදුරුවෝ
මේ කාරණය ඉස්සරහට දාලා උන්වහන්සේ පැරණි කතන්දරයක් කිව්වා. ඔය විදිහින් සිද්ධියක් තාපස පිරිසකට වෙච්ච එකක්. ඒ බෝධිසත්ව සමයේ බෝසතාණන් ගාව ඒ ගුණධර්ම රැකපු තාපස පිරිසක් සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙකකට වතාවක් සාමාන්‍ය සමාජයට යනවා මේ ලුණු ඇඹුල් හොයන්න කියලා. ලුණු ඇඹුල් හොයන්නේ කියන්නේ සමාජයේ ඒ ආහාර පාන ආදී පෝෂ්‍ය වෙලා නැවත භාවනාව ආරම්භ කරනවා. ඒ අවස්ථාවකදී ඒ අයට රජුරෝ ඒ නවතන් දීලා මල්ුවේනේ මේ තාපසවරුන්ගේ තියෙන හොඳ ගතිගුණ වලට පැහැදිලා රජුරෝ අර විදිහේ විශේෂ දෙයක් දීලා ඒ මුළු තාපස රන්ටුවම අමාරු වෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක ඒ අතීත කතාවක් ගෙනහැර බෑ. මොකද කියන කාරණය එතෙන් ඉතාම අවශ්‍යයි. ඒ මොකද ඔය එක පුජ්‍යලයාගේ ජීවිතයේ ඇතුළේ පවතින ධර්ම ස්වභාවයන් ගැන යම් කිසි හැඳින්වීමක් ක්‍රීමටයි බුදුහාමුදුරුවෝ මේ ඔක්කොම මෙහෙන් ගෙනල්ලා අටෝල පුට්ටු ගොල්ල පෙන්නන්න හදන්නේ. අර මේ අපේ ජීවිතේ පිළිබඳව අපිට අමුතු තුෂ්ණින් මේ අමුතු මේ පුදුම වෙන්න කරුණක් නැහැ කියන එක පෙන්නන්න. පුදුම වෙන්න කරුණක් නැහැ. ඒ සිද්ධීන් ජීවිතයක් වුණාම ජීවිතේ ඇදලා තියෙන යම්කිසි ධර්ම සමූහයක් එක්කයි. ධර්ම සමූහය කියලා කතා කරපුවාම ඒ ජීවිතය ඇතුලේ নানা ආකාරවල ජන්මයේ දැන් නවීන ක්‍රමයකට කතා කරනවා. ඒ නොයෙක් වර්ග ශාරීරික ප්‍රසායන ශක්ති වර්ග දැන් විටමින් වර්ග ආදී කතා. ඒ දැනට ඒවට දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ඔක්කොම එකටම දිගට කතා කරලා ඔක්කොම ගොනු කළා. උන්වහන්සේ දුන්නේ ධර්ම කියන නම විතරයි. එතකොට මේ ධර්ම කියන නම මේ ඕනෑම කාල සීමාවක් ඕනෑම කාලයක ඉදිරිපත් කරපු හැටි ඒ වචනේ අර අර්ථයත් එක්ක සම්බන්ධ තියෙන සම්බන්ධකම මොනම ලෙසින්ම අස්කරන්නේ. එහෙම ස්ථාවර ගතියක් ඇති වචන තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ. මේ ධර්ම කියලා කිව්වේ මොකද්ද? ඒ ස්වභාවය ඒ ජීවිතය ඇතුලේ ධර්ම. ඒ ස්වභාවය කිය මොකක්ද? ආවල් එක කරන ස්වභාවය, ආවල් විදිහට හැසිරෙන ස්වභාවය, ආවල් විදිහට හිතන ස්වභාවය, මුරන් වෙන ස්වභාවය, කේන්ති යන ස්වභාවය, ඔන්නෝව ස්වභාවය කියලා. ওই ස්වභාවය යන වචනේ එක ඇතිලිලා යන්නේ විශ්වලා යන්නේ අර මේ ඒ කියන ක්‍රියාශක්තිය තමයි ස්වභාවය කියලා තනි වචනින් කිව්වේ. ඒ ස්වභාවයන් ක්‍රියා කරන ශක්තිය ධර්මවන ඒ ඔක්කොම ධර්ම නාමයෙන් තමයි. දැන් ඔතෙන්ද ඔය කාරණේ හොඳ වටහාගෙන යම් කිසි කෙනෙකුගේ යම් මොන ආකාරයක ක්‍රියාවක් හෝ වේවා කරනකොට ඒ පුජ්‍යලයා පිළිබඳව අමුත්තක් පිළිගැනීමක් හෝ ලැජකමක් හෝ විරුද්ධත්වයක් හෝ වෙනස් ස්වභාවයක් හෝ පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්නම් මොකද? එයා ධර්මය දන්නව නිසා. අපි කතා කරනවා මේ ධර්මය දන්නවා කියන්නේ ඔය විනය පිටකය, සූත්‍ර පිටකය, විධර්ම පිටකය, පිටකත්‍රය දැනගෙන අටුවා ටීකා ටිප්පණි දැනගත්තාම අන්න යා මහා හොඳ ධර්මදරයෙක් කියලා. ඒ විදිහ ධර්මදරයෙක් නෙමෙයි. ඒ මිනිස්සයා කටපාඩම් තියෙන, මතක තියෙන, ඒ පොත්වල ආවල්ලාව දේ තිබුණේ කියන්නේ මතකක් තියෙන මුජ්ජලෙක් නිසා ධර්මයේ දන්නේ කෙනෙක්. ධර්මයේ දන්නේ කියන්නේ යම් කිසි සිද්ධියක් සමාගයේ ඇසට කනට නාසයට දිවට ශරීරයට මොකට හෝ යම් ආකාරයකින් යම් කිසි පුද්ගලයෙකුට දැනීමක් ආපු හැටි ඒ දේ අන්න අහවල් ශක්ති විසින් ඔය දේ ඉෂ්ටකලේ නැතු ඒ පුද්ගලයෙක් හෝ කිසිම කෙනෙක් නැහැ හිමිකාරේ අහවල් ශක්තිය තන දරන නිසා ඒ ශක්තිය විසින් මේ ක්‍රියා මේ සිද්ධිය මත කළා කියලා කියනකොට බනින්න කෙනෙක්වත් දොස් කියන්න කෙනෙක්වත්
හිතවත් වෙන්න කෙනෙක් කවුරුත් එතන නැහැ. එතන ධර්මයක ක්‍රියාකාරීත්වය. හරියට විදුලිය නිසා විදුලි ගැටීම නිසා ගැරවිල්ල ඇති වුණා. දැන් මේ කවුද කරන්නේ එහෙම කරන්නේ සෑහෙනවා කියලා අපි බනින්නේ නැහැ. ඒක විදුලියෙන් කෙරෙච්ච වැඩක්. ඒක විදුලියට බාරයි. අන්න ඒ වගේ මේ ලෝකයේ යම් යම් සිද්ධීන් එක්ක අපේ සිත සම්බන්ධ කරනකොට ඔන්න ධර්මයේ දැනීමෙන් යුක්තව සම්බන්ධ වෙන්නේ කියන්නේ ඒක ආශ්‍රය කරන්නේ කියන්නේ ඕක උනේ අහවල් ධර්මයේ නිසා. දැන් වෙද මහත්ය නාඩියල්ලා මේ මනුස්සය මේ කැස්ස තියෙන්නේ මේ පපිය සෙම ටිකක් බැඳිලා කියලා නාඩිය අල්ලගෙන ගියා. ඒතකොට දැන් මිනිහාගේ වරදක් නෙවෙයි සෙම අතන බැඳිච්ච නිසා මේ කැස්ස. අන්න ඒ වගේ දැනීම අප තුල තියෙන හැම කරුණක් හැම සිද්ධියක් එක්කම අන්න ඒකට කියන්නේ ධර්මයේ ධර්ම. ඒ අවස්ථාවේ ඒකුනේ මේක නිසායි. ඒක එතකොට වැරදිකාරයක් කරුණා. ඒ ධර්මයේ දන්න පුජ්‍යලයාට මානසික විප්ලවයක් ඇති වෙන්න තිබව බුදුහාමුදුරුවෝ. මානසික විප්ලවය. මානසික විප්ලවය කියන්නේ මොකද්ද? ඒ සිද්ධිය හේතු කොටගෙන ඒක දකින පුජ්‍යලයාගේ ඒක අසුරු කරන පුජ්‍යලයාගේ හිත මොනම කරුණක් නිසා වෙනස් වෙන්නේ නැහැ. ඔය මානසික විප්ලවය. ඔය මානසික විප්ලවය. ඇති වෙන්නේ ඒ ධර්මයේ නොදන්නා කම නිසා. දැන් අර හාමුදුරුවෝ ගැන දැනගන්න ඕන. එයා ඒ ගැන ඉතින් මේ කතාව තියෙන්නේ. ඊ හාමුදුරුවන්ට අර මත්යන් බීමේ සිද්ධිය. ඒ ඇත්ත ඒකාන්තයෙන්ම දන්නවා හොඳටම දන්නවා මෙවැනි වැඩ කාටවත් හොඳ නැහැ. එහෙනම් වික්ෂුන් වහන්සේලාට කොහෙත්ම හොඳ නැහැ කියලා එයා දන්නවා. දැන් නොදන්නව නෙවෙයි. නමුත් අර කවුරු හරි කතා කරපු එක්කෙනා එවකට දිබිච්ච රසවත් බීම වර්ග වල නම් කීපයක් තියාගෙන යනකොට ඒ එක නම කෙරෙහි මෙයාගේ හිත දිව්වා. ඒලා ඒ වුණා ඉතින් පොඩ්ඩක් හම්බුනොත් ඉතින් පාවිච්චි කරගන්න පුළුවන් කියන නිකන් කංකෙන් දෙයක් ගෑවුවා. ඒ මොකද? අර එක්තරා ධර්මයක බලපෑමක් ඒ. දැන් අපි දොස් කතා කරනවා වට නමුත් ඒ වැනීම මූලික තැනට වැටෙනකොට අපිට ඒකේ ගැන ඒතර කතා කරන්න දෙයක් නැහැ. අර ධර්මයේ ගැන නම් අප්‍රමාණදී කතා කරන්න පුළුවන්. ඒතකොට මේ ඒ කියන මත්තන් වර්ගයක සම්බන්ධකම් පවත්වන දරීම් ශක්තිය මේ කුජලයාට තිබුණා. අර ඒ වර්ගය පිළිබඳව නම් ඒකයි නම මතක් කරනකොටම මේ කුජලයාගේ හිත අර ඒ ධර්ම වේගය ක්‍රියා කරන්න පටන් ගත්තා. ඒත් දැන් ඔන්න අර නමයි ඊ මත්තන් වර්ගයේ රසයි ඒක ගොනුකට තියෙන හැඟීමයි මේ ඔක්කොම එක්කම යාගේ අර දැඩීම වැඩ කරනවා. ඒ ධර්මයේ වැඩ කරනවා. දැන් ලොකු බලපෑම. ඒ බලපෑම නිසා මේ අසරණ මිනිසයාට නොබින්දනවා. ඒ අර මිනිසයාගේ අර අලුත් ශ්‍රද්ධාව පැනනගිලා මොනවා හරි දින හාමුදුරුවෝ සතුටු කරන්නේ කියන හැඟීම උඩ හාමුදුරන්ට අර වර්ගය ගෙනාව පොඩ්ඩක්. ඒත් දැන් එතන පිටු යම් කිතරමක් ප්‍රත්‍යඥ හාමුදුරුවෝ හිටියා. ඒ සියල්ලම අර ඇත්තට දොස් කරලා කියන්නේ බන්දති නොඑක් පද පලිච්ච කරන්නේ. බුදුහාමුදුරුවෝ ඇත්තවනේ උත්තරගෙන මෙහි කියන්නේ කියලා මොමුල සල්කිල්ලකින් ඒක බාරගත්තා. ඒ මොකද බුදුහාමුදුරුවෝ දන්නවා මේ දේ විශ්ච මූල ස්වභාවය. මූල ස්වභාවය දන්නවා මේකයි මේ උනේ. ඒක නිසා මේ මිනිස්සයා මේ මත්පැන් ටිකක් බීලා මේ මුලාවටපත් වෙලා මේ වැටලා ඉන්නවා වගේ නෙමෙයි මුළු ලෝකේ මේ ප්‍රත්‍යක්ෂ සෑම කෙනෙකුගේම මේ වගේ සිද්ධීන් හැමතැනම පවතිනවා. ඉතින් කාටද දොස් කියන්නේ? ප්‍රත්‍යක්ෂකම්ට දොස් කියනවා විනා වෙන මේ බනින්න කෙනෙක් නෑ. මේ ප්‍රත්‍යක්ෂකමේ හැටි මොකක්ද මේ ප්‍රත්‍යක්ෂකමේ කිව්වේ? කෙලෙස් වලින් මතු කරන බලපෑමට යටවීම තමයි මේ ප්‍රත්‍යක්ෂකමේ කිව්වේ. ඒකට බුදුහාමුදුරුවෝ ඒක ඒ සංඝයා වහන්සේලා ඉදිරියේ මේ කාරණය ගොනු කොල්ල තියන්නේ ඒ දීපු අවස්ථාව පිළිබඳව උන්වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවක් උන්වහන්සේ දේශනා කළා. අපාහිම අනච්චිම්හ අගාහිම
ෘතිම් හොච්ච මේ කිව්වේ මොකද්ද මෙතන කියනවා බුදුහාමුදුරුවෝ අර මේ කතා කරන්නේ අතීත කතාවක් අර තාපසවරු රජුගේ දීපක බීලා අවනම් විදලා නොයෙක් කරදර විදලා අන්තිමට සිහියාවට පස්සේ අනේ කරගත්ත අපරාධය අවුරුදු ගානක් මහන්සියලා වඩාපු දිමුළු කරගත්ත ධ්‍යාන අවිඥා ඔක්කොම ඉවරයි එකක්වත් නැත්නම් අපිට ඒක නිසා දැන් මේ සුළු වේලාවක ලැබිච්ච සුළු රසයක් නිසා සුළු ආග්‍රහණයක් හොඳ ආග්‍රහණයක් නිසා අපි මේ කරගත්ත අපරාධය මුළු ජීවිතේ විනාශ කරගත්තා කියලා ඒ තාපසවරු තම තමන්ට දොස් නගාගෙන පස්සේ තමන්ගේ නායක තාපසින් වහන්සේ ගාවට ආපහු ගියා. ඒකට මේ ගාථාව දේශනා කළේ ඒ අතීත කතාව අල්ලගෙන. ඒ කිව්වේ මොකද්ද? මේ තාපසයන් වහන්සේලා කොහොම බීලා කෑ ගැහුවා. දෙයි විදි විකාර කළා. අන්තිමට මේ අය තමා කරගත්ත වරද ගැන තමාම පසුතැවිලි වුණා. තමා මේකට දොස් කියනවා. ඒකට ඊළඟට කියනවා විහාරය කරමින් පිටවා දිත්තනානු මහං වානරෝති කිය. ඒ මොකක්ද කියන්නේ? අර තමන්ගේ සිත වික්ෂිප්ත කරන බීම බීලා. තමන්ගේ සිත වික්ෂිප්ත භාවයට පත් කරන බීම පාවිච්චි කරලා. මේ කිසිම විදියකින් හිතන්නවත් බැරි මේ වඳුර හැසිරෙන්න වගේ. වඳුර හැසිරෙන්න ඒක වඳුරන්ට එක විදියකට සුළු වෙලාවකට ඉන්න බෑ. ඒකයි එතෙන්දී කියන දැන් හැම වෙලෙම දඟලන අනින මේ ගතනියෝන කසන මහා වැඩ ගොඩක් වඳුරට තියෙනවා. අන්න ඒ වගේ මේ බීපු එක්කෙනාටත් ඉවරයක් නැති වැඩ පැවරෙනවා මේ මත්තම් පාවිච්චි කළා. අන්න ඒක නිසා මේ වානරේතුගේ සිද්ධියක් මේ උදාහරණයක මෙතන සම්බන්ධ කළා. ඒකට දැන් බුදුහාමුදුරුවෝ වර්තමාන සිද්ධියක් කල්ලන අතීත කාරණයක් මෙතෙන්ද කියන හරපාන උන්වහන්සේ ඉදිරිපත් කළේ මොකද්ද? මේ වික්ෂිප්ත භාවය පිළිබඳව සිද්ධිය. ඒකට දැන් අපි මේ ඉන්න කවුරුත් අපි කවුරුත් මාත් වෙනවා මෙතන කවුරුත් නැහැ මොකටද පාවිච්චි කරන්නේ. එතකොට අපි යෝයින් බේරිලාද කිව්වොත් අන්න එතන තමයි අපි ටිකක් අවුස්සන්ද තියෙන්නේ. අපි යෝයින් බේරිලාද කියන එක දෙනකොට අපි අර වතුර වර්ගයේ බීලමත් මේ මුලාවටපත් වෙන්නේ නැහැ ඒක. ඒ වතුර විතරක් නෙවෙයි අපි මුලාවටපත් කරන කරුණ තියෙන ලෝකේ අප්‍රමාණයි. එතකොට මේ වතුර වලින් මේ මුලාවටපත් උනේ හේතුව මොන වර්ගයේ මොන ක්‍රමයක හේතුවක් නිසාද මේ හොදට හිටිය මිනිහෙකුගේ මේ ජීවිත රත්ය සම්පූර්ණ විකෘති ස්වභාවයට පත් කළා. විකෘතියට පත් කළා. එයාගෙන් ගන්න පුළුවන් ගන්න තිබිච්ච ජීව ප්‍රයෝජනවත් වැඩ කොටස සම්පූර්ණ වීසි වෙලා යන්නේ මේ මත්තන් කියන වර්ගයෙන් කලේ මොකක්ද? මේ මත්තන් කියන වර්ගයෙන් කරන්නේ පුද්ගලිකගේ ශරීරයට ඔරොත්තු නොදෙන උෂ්ණත්වයක් මත කර දීමයි. වෙන මොකක්ද කරන්නේ? උෂ්ණත්වයක් මත කර දීම කියන්නේ දැන් ওই සීතාදී රටවල් වල ඒ මිනිස්සුන්ට අනිවාර්යයෙන් මේක අවශ්‍ය වෙලා තියෙනවා. අර සීත කම නැති කර ගන්න අර මොනවා හෝ උණුසුම් වෙන වර්ගයක්. ඉතින් ඒ මිනිස්සු තමයි ඒක හදාගත්තා. ඒතකොට ඒ ශරීරගත වෙච්ච හැටියේ අර උෂ්ණත්වය පොරොත්තු නොදෙන වේගයක් සත්‍යම කාපැටි වෙන්නේ මොකක්ද? ඇයි මෙයා මේ විකෘති කරන්නේ? ඉතින් අවශ්‍ය නැති කතා කියනවා අවශ්‍ය නැති හැටි පාවිච්චි මේ මොකද වෙන්නේ? දැන් මේ මනෝ ධාතුව මොලේ තමයි මේ සියලු සටහන් තැන්පත් වෙලා ඒ අවස්ථාවල් වලදී ඉඳ ලැබෙන හැටි ඒ තැන්පත් වූ කරුණු හිත කරා ගමන් කරන ස්වභාවය තමයි මේ මනෝ ධාතුව. ඒතකොට මනෝ ධාතුව සාන්තව වැඩ කරනකොට අපි හිතන සිතිවිල්ලට අවශ්‍ය කාරණේ විතරක් අපිට මේ මනෝ ධාතුවෙන් ලැබෙනවා කිසි කලබිල්ලක් නැතුව. ඒ මොකද සාමාන්‍යයෙන් ඒකට අවශ්‍ය විදිහට විතරයි අපි හිතන්නේ. ඒ තරම් රත් වෙලා නැහැ. ඒතකොට මේ රත් වැඩි වෙච්ච හැටි අර තීන කැලමේ තීන සටහන් සියල්ලම කැලවෙලා.
ඒකට හොඳේවත් කැළඹෙනවා නරකේවත් කැළඹෙනවා ආදී ඒක කිසිම නැහැ මේ වෙන් වෙච්ච ගතිය. ඔක්කොම දැකලිසට පටන්. ඒතකොට එක එක දේ බොහොම වේගෙන් එන්න පටන්. ඒතකොට යමක් ගැන නිසි තීරණයක් අරගෙන සංසුන්ව අවශ්‍ය තීරණය දීමට නිදහසක් ලබා ගන්න ඉඩක් හම්බෙන්නේ නැහැ හිතට. ඒ මේ ඔක්කොම ගලා එන්නේ හිතටයි. ඉතින් ඒ හිතට ආපුවාම කිව යුතු දේ මොකක්ද නොකියක්ක හිතන්න බෑ. අවස්ථාව ගැමිනිච්ච හැටියට ඒව පාවිච්චි කරනවා. දැන් නරකම බොහෝ විට එමත් දීපාම හොඳ ශාන්ත වචන කතා කරන්න ඉඩක් ලැබෙන අඩුයි. නරක වචන නපුරු වචන පාවිච්චි. ඊට හේතුවක් තියෙනවා. මොකද අර උෂ්ණත්වය වැඩි වෙච්චාම ඒ නපුරු දුෂ්ට කාෂ්ඨක අදහස් ඇති නරක දේවල් ඔක්කොම උෂ්ණත්වයෙන් වැඩි ගැඹිච්ච සකස් වෙච්ච දේවල්. ඒතර මේ තද උෂ්ණත්වයක් එකට වදිනකොට ඒව තමයි වැඩියෙන් කැළඹෙන්නේ. අර සෞම්‍යව ගලම්බන්නේ ඒ තරම් වන්නේ බොහොම සුළුෙන් හිතනකොට ඒ සෞම්‍යව ගලම්බේ ක්‍රියාව වැඩෙනවා. අර බොහොම වේගවත් සිත් වලින් ගලම්බන්නේ ආපුවාම මහා විශාල කර්කශ සිද්ධීන් ඒවෙන් පිටුවන. අන්න ඒක නිසා දර උෂ්ණත්වය තමයි මෙතන අපි ඉස්සරහට ඇදලා ගන්නේ බේරලා ඉඳලා ගන්න. මොකද උෂ්ණත්වය ගන්න. මේ උෂ්ණත්වයේ මුලාවටපත් ගන්න රාමේ අරක්කොලින් වෙන්නේ. ඒ උෂ්ණත්වයේ කියන තේජස අනිෂ්පාදනය නැත්තම් කවදාකවත් ඔය කිසිම හානියක් වෙන්නේ නැහැ. නිකන් වතුර බොන්නා වගේ ඒකෙන් මුකුත් අමුත්තක් නැහැ. මොකද ඒකේ තියෙන තද බල උෂ්ණත්වය ඒවලම රත් කළ ගන්න නිසා ඒ අවස්ථාවේ අර අනවශ්‍ය සිද්ධීන් රාශියකට ඒක උපකාර වෙනවා. තමයි සමහරු ඉන්නවා එයාට නිකන් ඉන්න වෙලාවට ගහ ගන්න බෑ මිනිස්සුන්ට බනින්න බෑ. ඒ බොහොම ඒකට පසුබාර. ඒක කරන්න ඕන වෙච්චාම ඉන්නක තමසිට ගියාගෙන මිනිහා දිස්සෙල්ල දුවන්නේ අරින් ටිකක් පාවිච්චි කරන්න. ඒක කළාම පස්සේ මිනිහාට අර කියනව කරගන්න පුළුවන් වෙනවා. මොකද අර වේගවත් නරක කොටස් අවදි කර ගන්න සහායකයෙන් ලැබෙන බව ඒකෙන්. ඒක දැන් අපි ගන්නවා අපේ ජීවිතවල. දැන් අපි කවදාකවත් ඔය පාවිච්චි කරන්න සුභායත්. නමුත් මුලාවටපත් වෙන ජීවිතේ වැඩි හරියක් අපි මුලාවටපත් වෙලා ගන්නවා. ඒ මොකද අපිත් මුලා වෙලා. ඒ මොලෙන් මුලා. අපි ජාන ද්‍රව්‍යකින් හිත සත් කර ගන්නවා වගේ. ඒ ද්‍රව්‍ය උපකාරයෙන් හිත රත් වීමත් වෙලා සිතට මේ වේගය දෙනවා වගේ. සිතෙන් රත් වීමට ගත්ත හැටි. සිතෙන් මේ රත් වීම නිෂ්පාදනය කරන්නේ. කොහොමද සිතෙන් රත් වීම නිෂ්පාදනය වෙන්නේ? යමක් කෙරෙහි තදින් බැඳුනොත් යමක් කෙරෙහි තදින් ගැටුනොත් ඒ වර්ග දෙකෙන් අර කියන රත් වීමේ නිෂ්පාදනය ඒ රත් වීම එකම වෙන්නේ මොකද්ද? ඒ කාරණේ පිළිබඳව අවශ්‍ය කොටස වෙන් කළ අරගෙන නිසිසේ නිගමනයක් දීමට ඉඩක් හම්බෙන්නේ නැහැ. අර මනෝධාතී තියෙන හොඳම කොහොම කැළමිලා ඇවිල්ලා අර හොඳ එතෙන් දෙනවා කලාතුරකින් නරක තමයි වෙන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. අරකයි මේමයි එහෙම පුළුවන්. අපිට සත්‍යයක් තියයි නේද ආදී වශයෙන් නොයිකේ වචෙන් ගේනවා. ඒ ඔක්කොම ගේන්නේ මොනවද? අර කර්කස දේවල් නපුරු කෙලෙස් වල අයිතිවාසිකම් තමයි එන්නේ. ආපුවම එයා අර තමන් විසින් දුකින් නිදහස් වී සනසිල්ල ගත කළ යුතු කාර්යය අර විදිහේ මුලාවකටපත් වෙන තත්ත්වයක් සිතේ ආධාරයෙන් උදා කරගත්ත නිසා එයාට අර කාල සීමාව සන්තෝෂෙන් ගත කරන්න බෑ. එතකොට දැන් මේ පුජ්‍යලයා මේ අවස්ථාවේ ගත කරන්නේ රිද්මම අමා. ඒකට කියන්නේ මොකක්ද? දික්ක ධර්ම වේදනීය අක්ෂලිපා. ඒතකොට දැන් යා මොන ආකාරයෙන් හෝ කෙනෙකුගේ මොන සුළු සිද්ධියක් ගැන හෝ යා ඒ ගැන ටිකක් හිතරක් කරගෙන අර කාරණේ කොහොම හෝ තමයි රිදෙන තත්ත්වයක් උදා කරගත්තා නම් ඒ උදා කරගත්ත ඒ තත්ත්වය ඇති කරපු සිතිවිලි මාධ්‍යයට කියන්නේ අකුසල. ඒක දික්ත ධර්ම වේදනීය අකුසල විපාකය යා එවැනි විපාක. ඒ අකුසල ක්‍රමයෙන් ඒ විපාක විදීම දේශ බලනකොට අර දීපු මිනිහා
ඒ අවස්ථාවේ අර මඩේ ලගලා දඟලලා කෑ ගහලා බැලුම් අහනවා වගේ. අපි ඒ තරම් දූෂණ තත්ත්වයකට අපි පත් වුණා. අපට ඍදුන්දර මානසික මට්ටමක් අප තුළ සකස් වෙලා ඒ ඍදුෙන් අර මුළු කාලයේ ගවන්න උඩ සිද්ධ වෙනවා. ඒකට බලනකොට අනර්ථය සිද්ධ වෙලා තියෙනවා. අර බීම විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මෙතන කතා කරන්නේ, පෙන්නන්නේ අවසර පෙන්නන්නේ යම් කිසි කෙනෙක් ඕනවට වැඩි රත් කරගෙන මනෝධාතුවේ අනවශ්‍ය කොටස් ක්‍රියාත්මක වෙන විදිහට මේ තේජස නිෂ්පාදනය කළොත් මතුකොළොත් ඒ කාන්තෙන් එයාව මුලාවට වැටීම අර සමාන සත්‍යයක් එයාගේ ඇති වෙනවා කියන පෙන්නන්න බුදුහාමුදුරුවෝ මේවා මේ හදලා ආරම්භ කළා. ඒකෝද දැන් මෙතන අර ගාථාවේ පෙන්නනවා ඒ දීපු නිසා එයා කෑ ගැහුවා, එයා දෙදෙව්වා, එයා නොමන වචන පාවිච්චි කළා. ඒකෝද දැන් මෙතන අර ගාථාවේ පෙන්නනවා ඒ දීපු නිසා එයා කෑ ගැහුවා, එයා දෙදෙව්වා, එයා නොමන වචන පාවිච්චි කළා. ඒතර දැන් අපි බලමු ඔය බුද්ධ වචනෙන් කියපු සිද්ධිය අර විදිහේ මුලාවටපත් වෙච්ච පුජ්‍යලයා. යමක් කෙරෙහි හිත රත් කරගෙන ඒක දැන් කල්පනා කරලා ඒ ගැන හිත කතාජල ගමනේ කව ඔක්කොම ගොනු ගැහිලා යපලන් තියෙන්නේ. අපි මනුෂ්‍යාත්මේ ලැබලා ඒවට අත නොතිය ඉන්න එකයි මේ මනුස්ස මේ හොඳ වෙන්නේ කියන එකේ අපි බලාපොරොත්තු වෙනවා. ඒවා අවශ්‍ය නොගෙන හොඳ ඒවා විතර පාවිච්චි කර අරව දිරන්න යවි. ඒතකොට දැන් මෙතන මේ පුද්ගලයා අර විදිහට නරක මනෝධාතුවේ තියෙන නරක සටහන් ක්‍රියාත්මක වෙන වේගයක් හිතෙන් ගත්ත නිසා අර කාරණේට හොඳ වචන වලින් හොඳ පැවතුම් වලින් සංග්‍රහ කරන්න බෑ. එකක් සරපරස වචන පාවිච්චි කරන්නේ. අර මිනිස්සු වගේම ඒ තත්ත්වයාගේ ඒ තත්ත්වෙට මේනවා. ඊළඟට දැන් අවසානයේදී අර තාපසරග අන්තිමට අපි කරගත්ත වරද මොනවද මේ අපි කරපු මොඩකම කියලා ඉතින් පස්සේ තැවිලුණා වගේ. අපි අනේ ඒ වෙලාවේ අර ළමයාට මුන් දැන්න. කොච්චර නරකද. ඒක කරන්න වටින්නේ නැහැ. ඒක හිත හරියට රිදෙන්නේ නැති කියලා පස්සේ දැවිලි. ඒ අර බීපුයිසුන්ගේ මට්ටම තමයි. ඉතින් මේ ඔක්කොම උදාහරණයකට සම්බන්ධයි. එන්නවා අපේ ජීවිතය යහපත පිණිස අපේ ජීවිතේ පරිහරණය කිරීමට පාලනය කොතෙන්ද ගතියුත්තේ කියලා. හික්මීම කොතෙන්ද ගතියුත්තේ කියන එකයි මේ පෙන්නන්නේ. ඒකට අපි හික්මීමක් ගැන බෞද්ධ දර්ශනයේ බොහෝම උදාහරණවලට කතා කරනවා. බොහෝ සැරෙන් කියනවා. සංවරය ගැන බොහෝම ඉතින් දැන් සීල්ගත උදාහරණ ඉතින් බොහෝම සංවරයි. නමුත් ඒක අර පෙනුමට තියෙන සංවරයක්. නමුත් අපි දැන් මේ සංවරයටම ඇබ්බැහිලා එකටම බැඳිලා ක්‍රියා කළා අපි දන්නේ නැහැ සංවර වෙන්න ඕන කොතනින්දලා. ඒක නිසා අතපය ඔක්කොම සංවරයි යටින් අසංවර වෙලා ගිනි තියාගෙන මේ නොඑක් පද පරිච්ඡාරෝයාගේ අර හිත ඇතුලෙන් රත් කරගෙන යන ක්‍රියා කරනවා ඒක හොඳට පැහැදිලිව පේන්න දිනවා. ඒකට අන්නේ ඒකට හේතුව මොකද්ද? ඒ දැනත්තට ඕන සංවර ජීවිතයකින් ලැබී ප්‍රයෝජන ලැබලා ඒ සාර්ථකත්වයක් හිමි කර. නමුත් කොතන ඉඳලාද කොහොමද මේ සංවරය ගතියුත්තේ ඒක ගන්න කොහොමද කියන එක නොදන්නාකම නිසා අර බොහෝ කාලයක් අපි ඉස්සර මේ සතිපට්ඨාන සූත්‍රයේ අද කීකේ ඉලියදී වැඩක් ගත්තේ නෑ වාගේ. අපි අර ඕනකම තියෙනවා ඒ සංවරය ගැන හොඳට අගය කරනවා. මොකද ඒක දන්නේ නැහැ කොතන ඉඳලා මේක සංවිධානය වෙන්න ඕනද කල යුත්තේ කොහොමද? දැන් මෙතන සංවරය කියලා කියන්නේ මොකද්ද? හිතට කලබෙන්න දෙන්නේ නැහැ. ඔකයි මේ සංවරය. හිතට කලබෙන්න දෙන්නේ නැහැ. ඒතකොට හිත කලබෙන්නේ මොකක්ද? ඒ හිතන ක්‍රමයේ තියෙන වරද. ඒ හිතන ක්‍රමයේ ලියවත් තියෙන වෙන්නේ ආරත්තේම අඩු වෙන්නේ. එතන හිතන ක්‍රමයේ කරන්නේ කොහොමද? ඒ කාරණා දෙකයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අත්තකිලමස්ථානියෝ කාමසුකල්ලිකානියෝ කියලා කිව්වේ මොකක්ද කියලා. ඔය දෙක ඇරෙන්න කිසිවක් බුදුහාමුදුරුවෝ කියන්නේ යමක එල්ලලා හිතන්න එපා කියලා. කාමසුකල්ලිකානියෝ කිව්වේ යමකකින් යමක් බලාපොරොත්තු ඒක ලැබෙනකන් ඒක එල්ලලා හිත ඉන්න එපා. ඒක මොනම බලාපොරොත්තුවක් ගන්න නැතුව කලියුත් කියලා අවශ්‍යකට අවසන් කරන්න. අත්තකිලමතානියෝගේ කියලා කිව්වේ තමාට පීඩා දෙන සෙව්වට හිතට යන්න දෙන්න බෑ කියන එකයි. අත්තකිලමතානියෝගේ මතුවෙන්නේ කාමසුකල්ලිකානියෝගේ. ඒතකොට මේකෙන්
හැම වෙලෙම තමයි අර කිව් නීතියට යටත් කළා ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්තයෙන් මෙයාගේ සිද්දට අර කිව් සංවරයෙන් කල යුතු සීමාව හොදන්නවා. ඒ නිසා මුත් බලාපොරොත්තු වෙන්නේ කල යුද්ධ කරමින් ඉඳලා ඒ අවස්ථාව කාලය ගත කරමින් ඉඳලා මැරෙන්නලාට මැරෙනවා. එතකම් මම බොහොම සැලසිල්ලේ කල යුද්ධ අවස්ථාවට ගැලපෙන සුදුසු කළා. ඒ යන්නෝනේ කියව යන්න දෙනවා. ඉතින් කියනවා ඉන්නේ කියනවා දෙකයි. ඒකේ යන එකට අමුත්තකුත් නැහැ ඉන්නවට අවශ්‍යයි. ඔන්නෝයි කියන දෙකට වගේ ඒ බැඳීමක් නැති ස්වરૂපයක් ගත හැකි අන්නයේ කුච්චලයාගේ අර මුලාවට පත් කරන තත්ත්වය සිටි ඇති වෙන්නේ. ඒක නිසා මුළු දවසේම ගත කරන්නේ හොඳ කුසල ධර්මයන්ගෙන් යුක්තව පද්ධතියක්. ඒක නිසා ඔහු මුළු දවසම බොහෝම සන්තෝෂෙන් ගත කරනවා. මොකද කුසලමේ විපාකයේ චිත්ත ධර්ම වේදිනේ වශයෙන් ඔහු ලබනවා. ඒක නිසා යාට මුළු දවසම හොඳයි පින්කම් කරපු දවසක්. යාගේ දවස ගැන හිතනකොට යාට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒක දැන් වොන්නේ ඒ සුරාපාන දාන පිළිබඳව කියන්නේ තිබිච්ච එක්තරා විස්තරයක් තම තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් පැති අවසර වුණාම මතක් කළා. දැන් තවත් යමක් ඒක අහන්න තියෙනවා නම් ඕනෑම කෙනෙකුට අහන්න පුළුවන්. स्थान हाइसिंग किसी वरदान करने दर्द दावने युवे अरे सत्ता दिक्कत विजिता दिलागत परामात किए ना ये वार्डे कलेस ये वाक्य क्रिया करने तीन शील शक्ति नदी कर उत्तम सो आंग वेच्च उत्तम मैं तापस वरूंगा अरे ये सत्ता विद्यादि ये संयोजन धर्म कत्ता हेली लावत न मेरा करला तीन करे मैं अगेन के जीवन මොකද්ද අර නරක කරන්න තිබිච්ච ඔක්කොම ශක්ති යට කරගෙන උඩින් කොහොම සුදුසු විදියට සාමාන්‍ය හිත කලම්බා නොගෙන අර මට්ටම හදාගෙන පාවිච්චි කළා. ඉතින් අභිඥා ලැබුව උඩින් යනවා නේ විස්තරු දෙය කළා. නමුත් අර සිත යට තියෙන යට කියන්නේ අර සංගවගෙන තියෙන පාවිච්චියට නොගෙන තියෙන අර ක්ලේශ ආකාරයි. ඒ ක්ලේශ මතු කරන්න පුළුවන් ප්‍රබල ශක්තියක් ආව හැටි අරව දොට්ට එනකොටම අරව කො විනාශ වෙලා. ඒ අබබ්බ ගතිය මේ ආයත නැහැ. මේ ආයත කුසල කරන්න අකුසල කරන්න පුළුවන් කාර්යකම් තියෙනවා. ඒවා නොකර තරබගෙන ඉන්න එකයි අර කරන්නේ. ඒක නිසා ඔය අකුසල නොකරන තත්ත්වයට ලෞකික ධ්‍යාන වලින් අකුසල නොකරන තත්ත්වෙට සිතේ සුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒක ලෝකෝත්තර ධ්‍යානයටපත් වුණොත් නම් ඒක අර අබබ්බෝ කාතු කියන තත්ත්වේ නෝමයි. චිතා විඨානානි අබබ්බෝ. ඒ සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ස්වરૂපයක් තියෙන්නේ. ඒක නිසා අර අයගේ සෝවාන් කම නැහැ. අර ක්ලේශ ධර්ම එකයි හොඳ වෙලා තියෙන්නේ. ඒක නිසා કોઈ විදියට දොට්ට වෙනවා. දැන් දොට්ට අපිලා තමයි අසහාබී වෙන්නේ. ඒකයි ඒක. දැන් යම් කිසි කෙනෙකුට දැන් මේ තාපසවරු ඒ පසුතැවිල්ල නිසා අර ආපහු තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේලාට ගිහිල්ලා නැවතත් අභිඥාලාභී බවපත් වෙනවා. ඒ පසුතැවිල්ල කියන එක ඥානාන්විතව පසුතැවිල්ල આવොත් අන්න ඒ නුවණ විශ්වෙච්ච නිසා උට ඊට පස්සේ අර වැඩි කිරීම ඕකෙන් සම්පූර්ණයෙන්ම නවත්ත ගන්න පුළුවන්. නුවණ නැතුව පසුතැවිල්ල આવොත් ඒක සමහර විට
ඒ මොනවාද ඉතින් කරන්න දෙයක් නැහැ. නරක වෙච්ච එක නරක වෙනවා වෙයි ගියාගේ කියලා ඉතින් වැඩි කතා කරුක් ගාගෙන ගන්න කුණීදී උඩ එහෙම කෙරෙන්න පුළුවන්. ඒක නිසා ඒ පොතෙන්ද අර නුවණ මිශ්‍ර වෙච්ච තැනදී ඒ පස්තවිල් බොහෝම සාරවත් වෙනවා. දෝසතානන්ගේ බොහෝ අවස්ථාවල් ඔය පසුතැවිල්ල තමයි උන්වහන්සේ පාරමී වලට උපකාර වෙන්නේ. ඒ මොකද්ද? දැන් නොයෙකුතා කතාවක් තියෙනවා. දැන් කිල්ලබද්දු ජාතකයේදී තමන්ගේ භාර්යාවගේ මහා අනාත්ම සිද්ධ වුණා. ඒකට අර කන්දකින් බිමට දාපු වෙලාවේ අම්තන් අර ගහ කෙල්ලලා බේරුණා. මේ ඇත්තා මේ කුමාරයව ගහකින් බිමට මේ කන්දකින් දැම්මා. නමුත් මෙයාට මේ ඊළඟට මේ බෝසතාණන් හිතුරු මොකක්ද? මේ ඔක්කොම මේ භාර්යාවගේ වරද නෙමෙයි. එවැනි භාර්යාවක් ගැනීම සඳහා එවැනි භාර්යාවක් පිළිබඳව තමන්ගේ සිත ඇදී යන ධර්ම ශක්තියක් මාළඟ තිබුණා. ඒක නිසා මේ තරම් නපුරු කෙනෙකුට මං හිත ගියේ. ඒක නිසා මේ ධර්ම ශක්තිය මාළඟ තියෙන තාක් මේ ස්වභාවය මාළඟ වැඩ කරනවා. ඒක නිසා මේකේ භයානකයි ධර්ම ශක්තියයි කියලා ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ රටට ගිහින් රජකම ලැබුවට පස්සේ මේ සමාව කන්දෙන් පල්ලෙහාට දාපු මේ අම්මන්නේ අර කොටමිනිහාර කකුල් කොටාවට අරගෙන ඊගා කනගම මේ රජුරෝ දෙන දන්සලට ගියා. දන්සලට ගිය අවස්ථාවේ රජුරෝ ඉතින් මේ මිනිස්සු කනවා බලන් දෙනවා රොම්. පොත් දැක්කම මේ කොටයි ඉන්නවද නැහැ කෑම කරනවා. එතකොට මොකද අර මාව මෙයා තමයි මාව කන්දේ ඉඳලා මලානම් මම ඉවරයි කොටි කොහොමද කන්නේ මම මලාන අරවා මෙව කිසිවක් හිතන්නේ තෝ ඇවිල්ලා නැත්නම් කිව්වා අර අහවල් මේ දෙන්නට පුළුවන් තරම් හොඳට සලකලා තවත් ඒලාට ඉදිරියට යන්න මාර්ග සලස්සලා ඒලා සතප්පල යවන්නේ. හැබැයි ළඟට ගෙන්නේ අරව මොකුත් නැහැ. ඒ මොකද ඒ කලේ අර තමන්ට අනර්ථයේ සිද්ධ වෙච්ච නරක ගතිය විදහලා ගන්න ඒක කුරුටු ගා ගන්න ඒක මහා දාන්න ඒ අත්තවු දෝකට අරගෙන යාට මෛත්‍රිය කරුණාවෙන් වැඩගලා ඊළඟ ගලේ උකද තමාට සිද්ධ වෙච්ච දේ ගැන පසුතැවිලි වෙලා එතෙන් නුවණ යොදලා තමයි ගෙනියම් ප්‍රයෝජන ගන්න. අන්න ඒ විදිහට පසුතැවිල්ල හැම වෙලේම අපට පසුතැවෙන්න අවශ්‍යයි. මම කරගත්ත අපරාධේ එහෙම කියලා විතරක් ඉන්න නරකයි. එහෙම හිතියොත් නුවණ නැති පුද්ගලයෙක්. ඒ අපරාධේ නැවත කර නොගන්නම වග බලා ගන්න ඕනේ කියලා හිතපු එක්කෙනා තමයි තුල්ලපතු කුමාරයෝ අර විදිහට පිළිපැද. අන්න එහෙම අපි පිළිපදිනවා හරියට. දැන් ඉතර වෙන්නේ ප්‍රශ්න. දැන් පින්නතුනි ආශාත් කරනවා මේ පින්නතුනි. අර ධර්මයක් අහලා ධර්මයෙන් ලබාගත යුතු යම් ප්‍රයෝජනයක් තිබුණොත් ඒක ලබා ගන්න මේ පිළිසෙට මේ ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකෙන් මේ පිළිසෙට උන්නම්දී මේ කාරණේ තියමු වෙන්නේ මේ නිය ප්‍රයෝජන ලැබලා අපේ ජීවිත සංකල්ප හදාගත යුතු කියන එක. ඒ ජීවිත සංකල්ප හදා ගැනීම ධර්මය අහලා එහිම එක කොටසක් ධර්මයේ කර ගැනීම එක කොටසක් ඊට අනුව පිළිපැදීම වැදගත්ම කොටස. ඒක කොයි වෙලාවෙද පිළිපැද. යෙදෙන්නේ කොයි වෙලාවෙද? ඊ වෙලාවේ. එයා කොතන හිටියත්, මහපාරේ හිටියත්, වාහනයක හිටියත් ඒක යෙදෙන වෙලාවට හැම වෙලේම මේක පාවිච්චි වෙන්න ඕනේ. ඒකට මේ දියු මේක කරන්න කිසිම වෙලාවක් තැනක් නැහැ. අර සාමාන්‍ය හුරු වීමකට වගේ ඒක කියන්නේ පරීක්ෂණ පවත්වන්න වගේ අපි සුළු වෙලාවක් භාවනා කරන්න කියලා කාලයක් අයින් කරගන්නවා. මොකද ඒකෙන් කරන්නේ තර පරීක්ෂණයක් පවත්වා ගැනීම. නමුත් අර කෙරුවාව නිරතුරු එකක් වෙන්න ඕනේ. ඒකට ජීවිතේ ජීව ප්‍රයෝජන ලබන්න පුළුවන් වෙන්නේ. හොඳයි දැන් මේ පිළිතුරට මේ දේශනාව පිළිබඳව කරුණු ඉතින් ඉදිරියට කරන්න තියෙන භාවනාවේදී ඒවා ප්‍රයෝජනෙට ගන්නයි කාගෙත් උත්සාහවත් වෙන්න. ඒ ප්‍රයෝජනෙ ගන්නයි කිව්වහම දැන් සාමාන්‍යයෙන් පුරු වෙලා තියෙන්නේ මේ ආසාස ප්‍රසආස ගැනයි. ඒ දෙන්නත් අපි ගිය පාරත් මතක් කළා මොකද්ද? ආසාස ප්‍රසආසයේ යමකට පේනවනම් ඔහුට සිත පේන බව එයින් හිතා ගන්න ඕනේ.
ආස්වාද ප්‍රසආස නොපෙනෙනවා නම් හිතගෙන දිහාට කොහාටද කක්කයි වෙන ඇත්තකට වැටිලා. ඒකේ ආස්වාද ප්‍රසආස දැනෙන කාලය තුලද තමන්ගේ සිතේ පවතින ධර්ම ස්වરૂපයක් මොන මොනේ මට හිතෙනවාද ආදී වශයෙන් අන්න ඒවදී ආවල් එකයි මේ ආවල් එකයි කියන්නේ ඒවා හඳුනා ගැනීම විතරක් මේ අය මේ භාවනාවේ දෙන කාලේ කරන්න තියෙන කොයි වැඩියකින් සලකාගෙන දැන් කවුරුත් භාවනාවේ දෙන්න දැස්ති වෙනවා. හොඳයි පිටුනේ දැන් අමුතු කරන්න විශේෂ දේවල් නැහැ. දැන් කවුරුත් හිතාගන්න අපිට මේ කරන්න යනවා උදාහරණයක් බලන්නම් ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට තබා බැටි කරනවා ස්ථානවලට අධිගුණ සියලු දිවරාජ සමූහය ආදුනික සීවි පරිලෝකයේ මෞපියාගේ සියලු ඥාති වර්ගයාද බොහෝත පින්නතුන් දෝසපුන්ද අපේ මේ උදාහරණයක් සාගාරය වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමතවත් අපට එකසේ නිවන් අවබෝධයේ හේතු වේවා යන විචාර කරගෙන කවුරු සාධියට බාරගන්නවා. ප්‍රයෝජන සිද්ධියට බහුණා පසු කරගත්තා කියලා තමයි මේ අය සන්තෝෂයෙන් තුන මේ විදිහ වැඩ කරනකොට ඒකේ පසුපේ ප්‍රයෝජන සැටින් සලකලා සතුට වෙන්න පුළුවන් වෙන්නේ ජීවිතේ සුළු කාලයේ අපිට මේ ලෝක පාවිච්චි කරන්න ඉඳී ඒ සුළු කාලයේ ඕන කොයි එකක් කරගන්න. අන්න ඒක නිසා ඒ කාලයෙන් වටිනා හරියක් ප්‍රයෝජනයට අරගෙන දැන් මේ ගත කළ කාලය තුල සස් කරගත්තා වූ සකල කුසල සම්භාරයෙන් ලෝකපාලක ශාස්ත්‍ර පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප බැසුරු කරනවා ස්ථානවලටත් අධික සියලුම දිව්‍යරාජ සමූහයා මේ පිගල් මොදම් වෙත්තා එයින් සතුටවන්නා දිව්‍යරාජ සමූහයාගේ ආශිර්වාදයෙන් මේ සමතම ලැබීමෙන් ජීවිතයේ සාරවත් අන්තිම පරිහරණය කර ගැනීමට ඒ උපකාරයේ සහාය පිහිට ලැබේවා. ඒ දිව්‍යරාජ සමූහයාටත් තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී ඥාති වර්ගයාටත් පුත පින්නතුන්වත් ලෝසතුන්වත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තේම සීල දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන රාජාදී आकाशट्टाजु ज्ञातीन बिंदे निगम समटोनियों चोल बेवा गिल प्रार्थना अभिवादन शीलिस नित्यं बुद्धा पचायनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सर्ग संपत्ति मेव च अतो निब्बान संपत्ति विनाते समिज्जतु